ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිදුනුවන්ග ප්‍රථමයෙන් සිරස්තල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනා කිහිපයක් කතානායකට බාර දේ. මේ සියලු යෝජනාවල් නීතිපතිවරයාගේ අවධානය සඳහා යොමු කිරීමට ඒ අනුව කටයුතු කිරීමට සඳහන් කරගත් බව දන්වනු කැමැත්තේ. ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩ සහාය ලබා දෙන බවට චීනයෙන් ප්‍රතිඥා. ලෝක මිහිතල දිනය අදයි. එක්සත් රාජධානියේ උද්ධමනය ඉහළට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනා කිහිපයක් ලබා දී ඇති බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කතානායකවරයා මෙහිදී සඳහන් කළේ අදාළ සියලු යෝජනා නීතිපතිවරයාගේ අවධානයට යොමු කරන බවයි. ඊයේ පැවති පක්ෂ නායක රැස්වීම් වලදී ගත් තීරණය පරිදි ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායමෙනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් වුණා. මේ සියලු යෝජනාවල් නීතිපතිවරයාගේ අවධානය සඳහා යොමු කිරීමට ඒ අනුව කටයුතු කිරීමට සඳහන් කරගත් බව දන්වනු කැමැත්තේ. අද දින අපි 40 දෙනා ස්වාධීන වූ කණ්ඩායම වෙනුවෙන් ඔබතුමාට බාර දුන්න 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ 20 වෙනි සංශෝධනයෙන් ගෙනාපු ගුණාංග එතනින් ඉවත් කරලා 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවතවතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් විධායක ව්‍යවස්ථාදායක බල තුලනයක් මගින් රටේ පරිපාලනය ගෙන යාම සඳහා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඔබතුමාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයටත් අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා දැනුවත් කරලා එම සංශෝධනය ඉතා ඉක්මනට සම්මත කර ගැනීම සඳහා සහයෝගය ලබා ගන්න ඔබතුමාගෙන්. ගරු කතානායකතුමනි, අපි ඇත්ත වශයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. රට විශාල අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දෙමින් තිබියදී පාර්ලිමේන්තුවේ පොදු එකඟතාව මත ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වැඩි කරන මේ පාර්ලිමේන්තුවේ බලතල වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හැඳවලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන. හැබැයි කතානායකතුමනි, ඒ තුල අපිට දකින්න ලැබෙනවා ආපහු මේ පක්ෂ දේශපාලනයේ අවාසනාවන්ත ලක්ෂණ. දැන් අපි දන්නවා සමහර පක්ෂ විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂ වෙන්න පුළුවන්, සමහර පක්ෂ විපක්ෂ වෙන්න පුළුවන්. හැබැයි අපි මේ අවස්ථාවේදී තෝරාගත යුතු වෙන්නේ පාර්ලිමේන්තුවේ හැටියට මේ රටට යම්කිසි විදිහක පණිවිඩයක් ලැබෙන ආකාරයට අපිට කළ හැකි යම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් කිරීම සඳහායි. එවැනි අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමයේ වෙනුවෙන් පෙනී සිටි විධායක ජනාධිපති අනතුර සඳහා තරඟ කරපු සහ මේ මෑතක් වෙනතෙක්ම විධායක ජනාධිපති ක්‍රමය සහ මේ පාර්ලිමේන්තුව අතර බල තුලනයක් ගැන අදහස් දක්වපු විපක්ෂයේ ඇතැම් පක්ෂ මේ සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට එය යක්ෂයෙක් හැටියට පෙන්වා සිටමින් මේ විධායක ජනාධිපති තනතුරම අහෝසි කිරීමට ඉල්ලා සිටීම ගැන අපි කනගාටු වෙනවා. කතානායකතුමනි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් පළාත් සභාවත් ඒහා සම්බන්ධව බැඳිලා තියෙන ආණ්ඩුකාරවරුන්ව පත් කරන්නේ විධායක ජනාධිපතිතුමා. එහෙමනම් අපිට පළාත් සභාව ගැන තීන්දුවක් ගන්න වෙනවා. ඒ වගේම මේ පවතින පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම ඉතාම දුෂ්කර වෙන සමානුපාතික ඡන්ද ක්‍රමය ගැන තීන්දුවක් ගන්න වෙනවා. ඒ නිසා අපි පක්ෂ විපක්ෂ සියලුම පක්ෂ වලින් ඉල්ලා සිටිනවා මේ ලැබී තියෙන අවස්ථාව භාවිතා කරමින් මේ පාර්ලිමේන්තුවේ බලය නැත්තම් ශක්තිය වැඩි කිරීම සඳහා අවශ්‍ය සුදුසු සංශෝධන 21 වෙනි සංශෝධනයේ හැටියට ගෙනෙන ලෙස අපි බලනවා 113ක් එක ආණ්ඩුවක් හදන්න. මේ පැත්තෙන් පුළුවන් ද ඒ පැත්තෙන් පුළුවන්. මම එකක් කියන්නම් කතානායකතුනේ, 113ක් තියෙන ආණ්ඩුවකින් නම් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මම හිටියා ලංකාවේ තුනේ බලවත්ම ආණ්ඩුව 6න් 5ක්. අඩු ගානේ 175ක් 200ක් මේ දෙපැත්තේ සහයෝගය දෙන්න ඕනේ. එහෙනම් අපිට සම්ප්‍රදායික දේශපාලන ක්‍රමෙන් ටිකක් ඈත් වෙන්න වෙයි. මම එක යෝජනාවක් දීලා තියෙනවා. යෝජනාවලියක් කොහොමද එකතු කරන්නේ? ඊළඟට අද 40 කණ්ඩායම එකක් දුන්නා. ඒකත් හොඳයි. ඒ වගේම සජ්ජබෙන් උයි 40 කණ්ඩායම් දීලා තියෙනවා මේ 21 වෙනි සංශෝධනේ. ජනාධිපතිතුමාගේ ඒ කෙටුම්පත අපිට ලැබෙනවා. ඒ ඔක්කොම බලමු. ඒත් අපි කොහොමද මේක ඇත්තේ ඉස්සෙල්ලා තියෙන්නේ, අපි කොහොමද මෙතන එකතු වෙන්නේ? මේ 200ක් 175ක් නැතුව මේ සම්ප්‍රදායකයේ කරොත්
වැඩිකල් අපිවත් පන්නලා දානවා මෙතන. අපි මෙතෙන්ට මේ සභාව යන්න ඕනේ. කඩිනමින් හා විධිමත්ව ඉන්ධන බෙදා හැරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහාය ලබා ගන්නා බව බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරීම සහ කඩිනමින් බෙදා හැරීම සඳහා අනුබද්ධ ආයතන ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිසිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් සමන්විත ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බව බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. රටපුරා විවිධ මාර්ග අවහිර කිරීම හේතුවෙන් පසුගිය දිනවල ඉන්ධන ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී තිබුණු බවත් ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන සැපයීම යථා තත්ත්වයට පත් කිරීම හා විධිමත්ව බෙදා හැරීමට නියමිත බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය සේවය සහ ඉන්ධන ටැංකි මේ වන විට යථා තත්ත්වයට පත්කොට ඇති අතර ඊයේ ඉන්ධන ටැංකි 600කට ආසන්න සංඛ්‍යාවක් සහ දුම්රිය 5ක් මගින් ඉන්ධන ප්‍රවාහනය කර තිබෙනවා. මේ අතර ඉන්දිය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් පසුගියදා ශ්‍රී ලංකාවට ළඟා වී ඇති අතර මාස දෙකක් තුළ ඉන්දියානු සහයෝගයේ යටතේ විවිධ වර්ගයේ ඉන්ධන වර්ග මෙට්‍රික් ටොන් ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සපයා දී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද විදේශ කටයුතු අමාත්‍යාංශයේදී චීන තානාපති චී ජෙන් කොන් මහතා හමු වුණා. එහිදී දෙරට අතර විධිමත් රාජතාන්ත්‍රික සම්බන්ධතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය විදේශ අමාත්‍යවරයා අගය කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ ඇති බලශක්ති හිඟය පිළිබඳව අද විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් චීන තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම මූල්‍ය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙමින් පවතින සාකච්ඡා ඇතුළුව වත්මන් තත්ත්වය කඩිනමින් මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවර පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් චීන තානාපතිවරයා දැනුම්වත් කළ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ. එමෙන්ම මෙම දුෂ්කර වාතාවරණය හමුවේ පැන නැගී ඇති මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් චීනයේ වැඩිදුර සහායද ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින තත්ත්වය කොළඹ සහ බීජිංහි පිහිටි චීන තානාපති කාර්යාල සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිත ආයතනය සහල් ටොන් 5000ක් ඖෂධ නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමටද පොරොන්දු වී තිබෙනවා. තවද යුනාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5ක ආහාර පැකේජ් පරිත්‍යාග කරන බවද නිවේදනය කරනු ලැබුවා. චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන නොසැලෙන සහ ස්ථිර සහයෝගය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා චීනය වෙත ශ්‍රී ලංකාවේ ගැඹුරු කෘතඥතාවය පළ කළා. පුද්ගල හුවමාරු බහුපාර්ශ්වික සංසද හමුවේ සහයෝගය ලබා දීම දරිද්‍රතාවය තුරන් කිරීම වැනි කරුණු කෙරෙහිද මෙම හමුවේදී අවධානය යොමු වී තිබෙනවා. සංචාරක කර්මාන්තය මෙම කාලවකවානුව තුළ බිඳ වැටුණහොත් ඉදිරියේදී ලබා ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණය හෝ මෙරටට ලබාගත නොහැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසනවා. ඒ අනුව එම මහත්මිය සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින සංචාරකීන්ට අපහසුතාවක් ඇති නොවන අයුරින් කටයුතු කළ යුතු බවයි. අපිට පුළුවන් වුණා 2021 සැප්තැම්බර් මාසයෙන් පස්සේ කියන්නේ අපේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරාට පස්සේ අපිට සතුටුදායක විදිහට සංචාරකින්ගේ පැමිණීමක් ලබා ගැනීමට අපි සන්තෝෂයටපත් වුණා. මොකද පළවෙනි මාස 3 මේ අවුරුද්දේ ගත්තම ජනවාරි පෙබරවාරි මාර්තු අපි පුරෝකථනය කරලා තිබුණාටත් වඩා ඉහළ අගයකට අපිට ළඟා වෙන්න පුළුවන් වුණා. ඉතින් මේ අනුව අපි පුරෝකථනයේ තව දුරට ඉහළට ගත්තා ලක්ෂ 13ක් දක්වා සංචාරකින් අපිට ගේන්න පුළුවන් කියලා. මේ හරහා අපි ලංකාවට විදේශ විනිමය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් ලබා දීමට අපි බලාපොරොත්තු වුණා. දැන් ඔයගලන්ට පේනවා බැලුවම මේ සාමාන්‍යයෙන් අපි 2017 ඉඳලා සංචාරකින්ගේ පැමිණීම බැලුවොත් හැම වෙලේම සාමාන්‍යයෙන් පෙබරවාරි මාසෙන් පහළට බහිනවා. දෙසැම්බර් මාසේ 89506ක් ඇවිල්ලා ජනවාරි මාසේ 82000 ගණනක් ඇවිත් පෙබරවාරි වල බැස්සේ නැහැ. මේ විදිහට බැස්සේ නැහැ. අපේ ප්‍රවර්ධන කටයුතුත් එක්ක පෙබරවාරි මාසේ අපිට පුළුවන් වුණා 96000ක් ගේන්න. ඊපස්සේ මාර්තු මාසේ තව 1,06,500 දක්වා වැඩි වුණා. ඒ කියන්නේ මෙහෙම පහළට බහින්න නැතුව අපේ ප්‍රවණතාවය කෙලින්ම ඉහළ නැගගෙන ආවා.
ඉතින් ඒ නිසා හරිම අවාසනාවන්ත තත්ත්වයක් තමා උනේ. අපි එම පවත්වගෙන ආව සංචාරක පැමිණීම මේ කලබලත් එක්ක ඔබට පේනවා පහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව අපේ දෛනික සාමාන්‍ය පැමිණීම 2300කට වගේ පහළ බැහැලා තියෙනවා. අපේ ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක කර්මාන්තයේ මේ වෙලාවේ බිත වැටුණොත් අපිට ඉදිරියේදී ලබා ගන්න තියෙන ඉන්ධන ප්‍රමාණයවත් අපිට ලබා ගන්න බැරි වෙයි. ඊගාවට අපිට ඇවිල්ලා තියෙන ගෑස් නවවත් අපිට මුදා ගන්න බැරි වෙයි. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ මේ අර අපි VIPsලා කියන පාරේ යන අන්නේ VIPsලා හැටියට මේ වෙලාවේ සලකන්න ඕනේ ඇඟලුම් කර්මාන්තේ ඇඟලුම් කම්හලක සේවයට යන නංගි මල්ලි. එහෙම නැත්නම් අපේ සංචාරක ව්‍යාපාරයේ අපිත් එක්ක ඇවිල්ලා ඉන්න මේ සංචාරකයා. ඉතින් අපි ඒ නිසා උත්සාහ කරන්න ඕනේ අපි ලංකාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ආගන්තුක සත්කාරයෙන් ඉහළ රටක් හැටියට. ඉතින් ඒ ආගන්තුක සත්කාරයේ ඒ උණුසුම අපි නොඅඩුව ලබා දෙන්න ඕනේ අපේ සංචාරකීන්ට. ඉතින් මම හැමදෙනාගේම ආදරයෙන් ඉල්ලන්නේ ඔබේ පීඩනය පාලකීන්ට දැනුම් දෙන අතරේ මේ සංචාරකයින්ව ඒ වගේම අපේ ඇඟලුම් කම්හල් වල සේවය කරන අයව ඒගොල්ලන්ට බාධා නොකර ඒගොල්ලන් ආදරයෙන් රැකගන්න. අද ලෝක මිහිතල දිනය. සෑම වසරකම අප්‍රේල් 22 වනදා ලෝක මිහිතල දිනය සමරනවා. මෙවර ලෝක මිහිතල දිනයේ තේමාව වී ඇත්තේ මිහිතලය වෙනුවෙන් ආයෝජනය කරමු යන්නයි. මේ වන විට සමස්ත මිහිතලයේම පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල කර ඇති හරිතාගාර ආචරණය පාලනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් අද දිනේ තුළදී ලොව පුරා ක්‍රියාත්මක වනවා. පැරිස් සම්මුතියට අනුව 2030 වර්ෂය වන විට හරිතාගාර වායු අඩු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහන්වල අරමුණයි. මේ වන විට සීග්‍රයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීම ඒ අතුරින් ප්‍රමුඛ කාරණයක්. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට වඩා අඩු මට්ටමක තබා ගැනීම සඳහා මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට වායුගෝලයට එක් කරනු ලබන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය ශුන්‍ය කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ලෝක මිහිතලය හා එහි පැවැත්ම සම්බන්ධයෙන් නිරන්තරයෙන් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. හෙට දවස වෙනුවෙන් මිහිතලය සුරැකිව එය රැකගැනීම අනාගත පරපුරකට වටිනාම ඉතිරියක් බවට පත්වනු ඇති. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාගත් සමස්තය මිලියන 8 සීමාවට ආසන්න වී ඇති බව වසංගත රෝග විද්‍යායකකය දැනුම් දී තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 35 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 6,63,041 ලෙසයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් වාර්තා කළ පරිදි ගත වූ දිනේ කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,499ක් ලෙසයි. මේ අතර මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් සමස්තය මිලියන 8 සීමාවට ආසන්න වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාගත් සමස්තය දැක්වෙන්නේ 79,53,260ක් ලෙසයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 3,971ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,42,571ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. විනිමය සහයෝගයක් වශයෙන් ඉන්දිය මහ බැංකුව මෙම වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමෙහි කාලය දීර්ඝ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දියාවේ අඛණ්ඩ සහ බහුවිධ සහාය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි.
මෙරට කුඩා පරිමාණ සංචාරක ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ආධාර ලබා දීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකයි. ඊරෝපා සංගමය මගින් සංචාරක සංවර්ධන අධිකාරිය හරහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට ලක් වූ සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින් එවැනි ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියනය බැගින් ලබා දීමටයි කටයුතු යොදා ඇත්තේ. එහි පළමු ව්‍යවසායකයන් තිදෙනාට මූල්‍ය ආධාර ලබා දීම ඊයේ සිදු කෙරුණා. ඒ මෙරට යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සහ සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන යටතේ ඉදිරි මාස දෙක තුළ සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 60 දෙනෙකුට රුපියල් මිලියනය බැගින් මූල්‍ය සහාය ලබා දීමට නියමිතයි. මෙරටට හිඟව පවතින ඖෂධ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 30ක් ලබා දීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව හිඟව පවතින ඖෂධ ගෙන්වීම සඳහා මේ වන විට ණයවර ලිපි නිකුත් කර ඇති බවයි. ඉන් ඖෂධ වර්ග 6ක් මේ වන විට ලැබී තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් ඖෂධ වර්ග 42ක් මෙරට හිඟව පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද මෙරටට හිඟව පවතින ඖෂධ ලබා ගැනීම සඳහා ආධාර ඉල්ලා ඇති අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ඉදිරි මාසයේ ඇතුළත මෙරට ඖෂධ හිඟේ පහව යනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් වසංගතය යුක්‍රේන ආක්‍රමණය ඇතුළු කරුණු හේතුවෙන් එක්සත් රාජධානියේ උද්ධමනයද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් රාජධානියේ නිලදත්තවලට අනුව ජීවන වියදම ඉහළ යාම පාරිභෝගික වියදම්වලට බලපා ඇති බැවින් එක්සත් රාජධානියේ සිල්ලර වෙළඳාම පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම එරට වැසියන්ගේ අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීමත් සමග අන්තර්ජාල විකුණුම් තියුණු ලෙස පහත වැටී ඇති බව බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය දැනුම් දී තිබෙනවා. වාර්තාගත පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් මැද්දේ මිනිසුන් ගමන් බිමන් කපා හැරීම නිසා ඉන්ධන අලවියද පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. එමෙන්ම බ්‍රිතාන්‍ය තුළ ආහාර අලවියද අඛණ්ඩව පහත වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එරට තුළ ජීවන වියදම් අර්බුදය මෙහෙවනු ලබන්නේ ඉන්ධන බලශක්තිය සහ ආහාර මිල ඉහළ යාමෙන් වන අතර ඒ හරහා උද්ධමනයේද වසර 30කින් ඉහළම අනුපාතිකය සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. චීන ආර්ථික කේන්ද්‍රස්ථානය වන ෂැන්හයිහි කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් අකණ්ඩව පවතින බැවින් එහි අගුළු දැමීමේ පියවරයන් දැඩි කරන බව ෂැන්හයි බලධාරීන් නිවේදනය කර තිබෙනවා. ආසාදිතයන් පිටවීම වැළැක්වීම සඳහා අගුළු දැමීමෙන්ම නිවාස විෂබීජහරණය සඳහා මිනිසුන් ඉවත් කිරීම එම නව කොවිඩ් වසංගත ක්‍රියාමාර්ගවලට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව මෙම සතියේ මුල සිට ගොඩනැගිලි විෂබීජහරණය කිරීමට ඉඩදීම සඳහා සිය ගණනක් ෂැන්හයි වැසියන් බලහත්කාරයෙන් ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත් කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ෂැන්හයි නාගරික බලධාරීන් සියලුම ආසාධිත රෝගීන් සහ සමීප සම්බන්ධතා පැවැත්වුවන් රජය විසින් පවත්වාගෙන යනු ලබන ඕනෑම නිරෝධායන මධ්‍යස්ථානයකට හුවමාරු කරන බවද දැනුම් දී තිබෙනවා. ඊට අමතරව නගරයේ දරුණුතම හානියට පත් ප්‍රදේශ කිහිපයක විෂබීජනාශක පියවරයන් තීව්‍ර කිරීම මගින් ඇතැම් නිවැසියන්ට තාවකාලිකව ඒවායින් ඉවත්වීමට බල කෙරෙනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් මස 23 වනදා බහුභාෂා සහ සංස්කෘතික විවිධත්වය සැමරීමට මෙන්ම සමානව බහුභාෂා භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා දිනය අප්‍රේල් මස 23 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනය එක්සත් ජාතීන්ගේ මහජන තොරතුරු දෙපාර්තමේන්තුව විසිනුයි නම් කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් කියවීම ප්‍රකාශනය සහ ප්‍රකාශන අයිතිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක පොත් සහ ප්‍රකාශන හිමිකම් දිනය අප්‍රේල් මස 23 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. පළමුවරට සිනමා ශාලාවකදී ජනතාවට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම තෝමස් එඩිසන් මහතාගේ විටෝස්කෝප් නැමති උපකරණය මගින් සිදු කර ඇත්තේ 1896 අප්‍රේල් මස 23 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.